උතුම් වූ ධර්මදේශනය ප්‍රඥා නාලිකාව තුළින් විකාශය කිරීමට ප්‍රචාරය කිරීමට ධර්ම දානය සිදු කිරීම සඳහා දැදිගම පවුලේ සියලු දූදරුවන් සහ ඥාති පිරිස විසින් මෙම උතුම් වූ ධර්මදේශනය සඳහා සැදැහැති දායකත්වය දරා තිබෙනවා. උතුම් වූ ධර්ම දානයන්ගෙන් ජනිත වන්නා වූ මහා පුණ්‍ය ශක්තියෙන් දැදිගම ඉහළ වලව්වේ පදිංචිව සිට වසර 40කට පමණ පෙර පරලොව සැපත් පියාණන් වන ටී.බී. දැදිගම බණ්ඩාර මැතිතුමා සහ මෑණියන් වන නන්දා දැදිගම මැතිණියට වහවහා නිවන් අවබෝධය සඳහා මෙම ධර්ම දානමය පුණ්‍ය කුසලය හේතු වේවා. දැනට රෝගාතුරව සිටින ලලිතා චූලරත්න දැදිගම මැතිණියට ඉක්මන් සුවය ලැබී නිදුක් නිරෝගී සුවපත් භාවය සැලසේවා. මේ උතුම් වූ ධර්ම දානය සඳහා වචනයකින් වචන මාත්‍රයකින් ක්‍රියාවකින් ක්‍රියා මාත්‍රයකින් සිතුවිල්ලකින් සිතුවිලි මාත්‍රයකින් සහ සම්බන්ධ වුණා වූ සෑම සියලු දෙනාගේම අනන්ත සසර පටන් මේ මොහොත දක්වා දැන හෝ නොදැන සිදු වී සිදු කොට ඇති සියලු වරද ප්‍රමාද දෝෂයන්ට හිංගි හිංසාවන්ට ආර්ය උපවාදයට පිනෙන් වන්දි ගෙවීමක් ලෙස මේ උතුම් ධර්ම දානමය පින්කම හේතු වේවා හේතු වේවා හේතු වේවා. මේ පුණ්‍ය කර්මය සඳහා සහ සම්බන්ධ වුණා වූ සියලු ලෝක සියලු සත්වයන්ගේම සියලුම ප්‍රාර්ථනා ඉෂ්ට වේවා. සියලුම ලෝක සත්වයෝ නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා කියා බලාපොරොත්තු වෙනවා. එසේම වෙත්වා කියා ආශිර්වාද කරනවා. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. අඤ්ඤතාකෝ ආනන්ද දේශේති පාරාසාරියෝ බ්‍රාහ්මනෝ ශාවකානං ඉන්ද්‍රිය භාවනං අඤ්ඤතාචපන පනානන්ද අරියස්ස විනේ අනුත්තරා ඉන්ද්‍රිය භාවනා හෝතිති. ධර්මානුශාසනාවේ සදහැවර අනුග්‍රහක දායකත්වය දරන්නා වූ පින්නතුන්ගේ පවුලේ අය ප්‍රමුඛ මෙම මොහොත ධර්මානුශාසනාවක් ශ්‍රවණය කරන අවස්ථාවක් බවට පත් කරන සිටින්නා වූ ශ්‍රාවක පින්නතුනි, අනුග්‍රහක බවතුන් මාතෘකාව සපයා තිබෙනවා ඉන්ද්‍රිය භාවනා සූත්‍රය කියලා. ඉන්ද්‍රිය භාවනා සූත්‍රයේ මාධ්‍යවල අපි යම් යම් විට කරලා තියෙන එකක්. මෙහිත් සමහර විට 19 18 විතර කරලා තියෙන්න පුළුවන්. නමුත් මතකයෙන් කටපාඩමින් කිව්වරුනම මේ වගේ පොතක් තියාගෙන පොතේ තියෙන එකම පැහැදිලි කළේ නැහැ. ප්‍රඥා නාලිකාව තුළට ධර්ම ශ්‍රවණය කරන්න ඒක රාශි වෙන පිරිස වැඩි වෙන බව අපි දන්නවා. ඒ වගේම ඉහාත්ම වශයෙන්ම බුදු සමයෙන් පෙන්වන සැනසීම හොයාන යන ඒ සැනසීමට උරුමකම් කියන්න කැමති අය රටේ ඉන්න බවත් අපි දන්නවා. ඒ අය උදෙසා නොපැහැදුණුන්ගේ පැහැදීම පිණිසත් පැහැදුණු අයගේ වැඩි පැහැදීම සඳහාත් අපි මේ කරුණු පැහැදිලි කරන්න ඕන. එරත් යම් දේශනාවක් පළවෙනි වතාවට කියනවට දෙවෙනි වතාවටත් කීප වතාවක් කිව්වොත් වඩාත් එහි පාරිශුද්ධත්වය කරුණු පැහැදිලි වීම වටහා ගැනීමේ හැකියාව පහසු බව අපි අත්දැකීමෙන්ම දන්නවා. ඉන්ද්‍රිය භාවනා සූත්‍රයට අතීතයක් තියෙනවා. ඒක බණක් නෙවෙයි, විනාඩි කිහිපයකින් මතක් කරන්න ඕන. ඔය තවත් ඒ වගේ පිරිසක් හදන් හිටපු කෙනෙක් තමයි ඔය පාරාසාරී කියලා කියන්නේ. එතකොට පාරාසාරී බ්‍රාහ්මණයාගේ ශ්‍රාවකයෙක් තමයි උත්තර කියලා කියන්නේ. උත්තර මානවකයා බුදුන් වහන්සේ හමු වුණ අවස්ථාවකදී බුදුන් වහන්සේ විමසන්නේ පාරාසාරී බමුණා නැත්තම් මේ පාරාසාරී පරිබ්‍රාජකයා ශ්‍රාවකින්ට ඉන්ද්‍රිය භාවනාව දේශනා කරනවාද? ඔව් දේශනා කරනවා. කොහොමද දේශනා කරන්නේ? දීප උත්තරේ තියෙනවා.
යථාකතම්පන උත්තර දේශේති පාරාසය බ්‍රාහ්මණෝ ශාවකානං ඉන්ද්‍රිය භාවනාව. කොහොමද මේ උත්තර ශ්‍රාවකයන්ට ඉන්ද්‍රිය භාවනාව දේශනා කරන්නේ පාසාරේ? ඉදබෝ ගෝතම චක්කුණා රූපන්න පස්සති සෝතේන සද්දං නසුනාති. එවං කෝ බෝ ගෝතම දේශේති පාරාසාරිය බ්‍රාහ්මණෝ ශාවකානං ඉන්ද්‍රිය භාවනාව. ඇසෙන් රූප නොබලා සිටිය යුතුය. කනෙන් සද්ද නොසා සිටිය යුතුය. ඔන්න ඒගොල්ලොන්ගේ ඉන්ද්‍රිය භාවනාව. අර කැලේට ගිහින් මග ඇරලා ඉන්නේ. එතකොට බුදුන් වහන්සේ මේක නොද උත්තරයක් දෙනවා. එවන් සන්තෝකෝ උත්තර අන්දෝ භාවිතේන්ද්‍රියෝ භවිෂ්‍යති බදිරෝ භාවිතේන්ද්‍රියෝ භවිෂ්‍යති. මොකද ඒ කියන්නේ? එහෙමනම් ඉතින් මේ අන්ධයා සහ විහිරා සහ අනිත්‍යයත් එහාට අරගෙන ඒගොල්ලෝ ඉන්ද්‍රයන් වඩලා ඉන්නේ. ඉතින් ඇහැ රූප බලන්නෙම නැහැනේ, කනෙන් සද්ද අහන්නෙම නැහැනේ. එහෙම කිව්වහම උත්තර මානවකයා අදෝමක වුණයි කියලා කියනවා. නැත්නම් උත්තර නැත්තෝ කට පාතට හරවාගෙන නිහඬ වුණයි කියලා. ඔහු ගියයින් පස්සේ බුදුන් වහන්සේ ආනන්ද අමතලා පාරාසාරිය බ්‍රාහ්මණයාගේ ශාසනයේ ඉන්ද්‍රිය භාවනාව එකක්, ආර්යවිනී ඉන්ද්‍රිය භාවනාව තවත් එකක් කියලා වදාලා. ආනන්ද හාමුදුරුවෝ ඊට පස්සේ මොකද වුනේ? අපි එහෙනම් ආර්ය භාවනා ආර්යවිනී ඉන්ද්‍රිය භාවනාව අහන්න කැමතියි. එහෙනම් තේන ආනන්ද සුනායි සාදුකම් මනෝසිකරස භාසිත. එහෙනම් ආනන්ද අහන්න මම මනාකොට දේශනා කරමි. දැන් මෙතෙන්න එන්න පෙර ඉන්ද්‍රිය භාවනාවට එන්න පෙර ඔබ ළඟ තියෙන ඉන්ද්‍රිය අසංවරයේ තේරුම් ගන්න වෙනවා. ඊට පස්සේනේ අසංවරයෙන් මිදෙන්න ඕන කෙනාට ඉන්ද්‍රිය භාවනාව කියන්නේ. ඉන්ද්‍රිය භාවනා කියන එකේ තේරුම ඉඳුරන් බිඳ බැලීම වෙනුවට ඉඳුරන් වැඩිම. ඉඳුරන් වැඩිම කියන එකේ තේරුම ඉඳුරන් ලෝකෙත් සමග ගැටෙන්නේ නැති තරමට සංයමයටපත් කර ගැනීම. එහෙමයි තේරුම් ගන්න ඕනේ. භාවනා කියන්නේ අද්දක පියාණන් ඉන්න එක හරි, භාවනා කියන්නේ උස් පහර විහිල ගන්න එක හරි කියලා අර්ථයෙන් ගන්න නැතුව භාවනා යන පදේ ඕනෑම එකට යොදන්න වඩනවා කියන එක. ඒක ආනාපාන සතිය වඩනවා. පරියාපතනේ වඩනවා. කසින වඩනවා. ඒකයි අර ඒකට ආනාපාන සති භාවනා, කසින භාවනා, අරියාපත භාවනා කියන්නේ. දැන් මෙතන ඉන්ද්‍රයන්ගේ වැඩිමක් තියෙන්න ඕන. දැන් අපිට එන්න ඕන තැනක් තියෙනවා. ඔබමා යනු පුද්ගලෙක්, ස්ත්‍රී පුරුෂ ගිහියෝ පැවිදි. ඒ ලෝකෙට පේන හැටි. ඔබමා යනු ඉන්ද්‍රයන් 6ක එකතුවක්. සැකනම් අතගාලා බලන්නේ. ඇස, කන, නාසය, දිව, කය, සිත කියනවා මේ දොරවල් 6න් 5ක් ස්පර්ශ කරන්න පුළුවන්. අනිත් එක මනෝද්වාරික බැවින් මෙන්න මේ විදිහේ ලෝකේ ජීවත් වෙනකොට ලෝකෙත් එක්කලා සම්බන්ධ පවත්තන්න ඔබට ඉන්ද්‍රිය 6ක් තියෙනවා. ඒකට ඉන්ද්‍රිය කරන පාවිච්චි කරන්නේ ප්‍රධානත්වය දරනවා කියන අර්ථයෙන්. රූපයට ඇස ප්‍රධානයි, ශබ්දයට කන ප්‍රධානයි, නාසයට ගන්ධය ප්‍රධානයි, දිවට රස ප්‍රධානයි, කයට පහස ප්‍රධානයි, සිතට අරමුණු ප්‍රධානයි. මේකට වෙනස් ආගමක් එහෙම නෑ වෙන කාටවත්. ලෝකේ වෙන කවුරුවත් එහෙම නෑ මීට වෙනස්. දැන් ලෝකේ ඔක්කොම මොකද කරන්නේ? ලෝකෙට ඇවිදින් ලෝකේ හඳුනා ගන්නවා. පස්දොරින් හඳුනා ගැනීමේදී ඒවට අදාළ මතකයක් සමග කිසියම් ආකාරයක Tamanට රුචි අරුචි පරිදි ඇලීමකුත් ගැටීමකුත් එකතු කර ගන්නවා. එබැවින් ඔහුට පස්දොරින් එනවට අමතරව ස්වභාවයෙන් හට ගන්න පුළුවන් විදිහට තව ద్వාරයක් හැදෙනවා තැනක් නැති වුණාට. පංච ద్వාරය බාහිර පංච අරමුණු වලට විවෘතයි. මනෝද්වාරය අරමුණකින් තොරව ස්වභාවයෙන් හටගන්න තුළුයි කල්පනා වෙනවා, හීන පේනවා කියලා කතා කරන්නේ මේක. තැනක් හොයන්න බැරි වුණාට හටගන්නවා. දැන් මේවා තුළ ඔබ කොතෙක්කල් ගත කරලා තියෙනවද? යම් තාක්. එතෙක්කල් ඔබ මේ ඉන්ද්‍රිය තුලින් මොකද කරලා තිබෙන්නේ? Tamanට රුචි අරුචි පරිදි යම්කිසි අගේ එකතු කිරීමක් තුළ වැරදි පැත්තක් වඩලා තියෙනවා. ඉන්ද්‍රිය වඩලා නෙමෙයි තිබෙන්නේ. ඉන්ද්‍රිය තුලින් වඩලා තියෙනවා
ඇලීම මුලාව, ගැටීම මුලාව සහ මුලාව කියලා මෙන්න මෙහෙම ආකාර කීපයක්. ඒක ලදරුවන් ළඟ අඩුවෙන් තිබී ලෝකෙත් සමග මේ ඉන්ද්‍රියන් එක්කලා සම්බන්ධ වීමේදී ඇලෙන ගැටෙන සංඛ්‍යාව වැඩි වෙන්න ඒවා ඇසුරු කරගෙන ඇති කරගන්නා වූ ඇලීම ගැටීම මුල් කොටගෙන යලිත් ගැටෙනකොට හටගන්න හේතු වෙන ආකාරයෙන් චිත්තාභ්‍යන්තරයට එකතු කළා වූ හේතු සංඛ්‍යාත ඇලෙන කරුණු 100ක් නැත්තම් දුක් 100ක් කියලා කියනවා වූ ආකාරයට බාහිර ලෝකයේ දුක් තිබෙනවා නොව ඒවා ගැටෙන විට ඔබේ හිතේ තිබෙනා වූ දුකට හේතුවෙන් දුක් හට ගන්නවා කියන කාරණාව පිළිබඳ ධර්ම ශ්‍රවණයකට අවබෝධයට ඇවිදින් ඉන්න වෙනවා. දැන් කුඩා දරුවෙකුට ඔය ගැටෙනකොට ඔය ලෝභයත් නැහැ, දේශයත් නැහැ, මෝහයත් නැහැ, ඇලෙන්න දෙයක්වත් නැහැ, ගැටෙන්න දෙයක්වත් නැහැ, සියල්ල උපේක්ෂාසගතයි බොහෝ විට. ඔහු ජාතිය නිසා, ආගම නිසා, කුලය නිසා, කැමති නිසා, අකමැති නිසා එහෙම වෙනසකට භාජනය වෙන්නේ නැහැ. නමුත් ඔහු ලෝකේ හඳුනා ගන්නකොට අඬනවට අකමැති බව දන්නා නිසා අඬලා ඉල්ල ගන්න පුරුදු වෙනවා බොරුවට. අන්න එහෙම ඊට පස්සේ දරුවා හේවට හැඩ ගැහෙන ආකාරයක් තියෙනවා. ඒ වගේම ඔහුට කිරිවර රසය සම්බන්ධයෙන් ඊට වඩා වැඩි රසයක් આવුත් මනාපයි, නැත්නම් මනාපයි. පැණි රසයට කැමති වුණොත් තිත්තට මනාපයි. අන්න ඒ විදිහට අපට රූපය හතුරා මිතුරා, ශබ්දය මිහිරි අමිහිරි, ගන්ධය ගඳ සුවඳ, රසය රස නීරස, ස්පර්ශය රළු ගොරෝසු නැත්නම් සුකුමෝලාරික නැත්නම් ප්‍රියාප්‍රිය ආදී වශයෙන් මේක සම්බන්ධයෙන් ඔබට අදාළ අගයන් එකතු කිරීමක් පවතිනවා. ඒ එකතු කරගත්ත අගයන්ට අදාළව තම තමන්ට අදාළ ආකාරයෙන් තමයි මනෝද්වාරයේදී මේ ප්‍රියාප්‍රිය බව පහළ වෙන්නේ. දැන් මෙහෙම ඔබ හදාගත්ත අතීතයක ඉන්න බව කල්ැතුව තේරුම් ගන්න. තේරුම් ගත්තම ඔබට දැන් පුළුවන් මෙන්න මේ කතාව තේරුම් ගන්න. කතංචානන්ද අරියස්ස විනේ අනුත්තරා ඉන්ද්‍රිය භාවනා හෝති. කොහොමද ආනන්දේනි මේ ආර්ය විනේහි අනුත්තර වූ ඉන්ද්‍රිය භාවනාව කියලා කියන්නේ? ඉදානන්ද බික්ඛු චක්කුණා රූපං දිස්සා uppajjati මනාපං uppajjati අමනාපං uppajjati මනාපමනාපං. දැන් අර පරණ තැන ඉන්නකොට දැන් ඔබ තේරුම් ගන්න ඕනේ. එතකොට වර්තමානයේ දැන් මේ කතා කරන්නේ ඇසට රූපයක් දැක චක්කුණා රූපං දිස්වා. මේක පළවෙනි වතාවට නෙමෙයි මේ දැකලා තියෙන්නේ. මෙතෙක් කල ඔබ පුරුදු කරගත්ත පරිදි. ඒ පුරුදු කරගත්ත පරිදි මේවා ප්‍රත්‍යවීමෙන් චිත්තාභ්‍යන්තරයේ තිබී උපදිනවා uppajjati මනාපං ඇල්ම, අමනාපම් ගැටීම, එහෙම නැත්නම් කාම විතර්ක, ව්‍යාපාද විතර්ක. මේ බාහිර කාරණා උදව් වෙනකොට චිත්තාභ්‍යන්තරදී හට ගන්නවා. තව මනාපමනාපම් කියන එක මනාපයයි අමනාපයයි දෙකම උපදිනවා කියලා කියන්න නම් බෑ. අරක කාම විතර්ක නම් මේක ව්‍යාපාද විතර්ක නම් ඊළඟ විහිංසා විතර්ක වෙන්න පුළුවන්. එහෙම නැත්නම් එකක් ලෝභ නම් එකක් දෝෂ නම් අනිත් එක අවිජ්ජා කියලාත් කතා කරනවා. ඒ වගේ මේක මේ සමාජයට සිදු වෙනවා ඇසින්. දැන් ඒ වෙලාව තමයි මේකට වැදගත් වෙන්නේ. චක්කුණා රූපං දිස්සා දැක. මෙහෙම වෙනවද බලන්න. ඒ වෙන එක බාහිර රූපය නිසා උපදින හැඟීම සමානද? නැහැ. බාහිර පුද්ගලයා මිතුරෙක් නම් ඔබට මනාපය. ඔහු තවත් කෙනෙකුගේ හතුරෙක් නම් ඔහු නිසා අමනාපය. දැන් මනාපය අමනාපය ජනිත කළේ ඔහුද?
ඔහු වෙනුවෙන් ඔබේ හදාගත්ත එකක්ද? ඔහු එක්කෙනෙක්. අන්න එහෙම මේ බාහිර ලෝකයේ අපිව අවුස්සන්නේ බාහිර ලෝකේ කාරණා නෙමෙයි. අපි හදාගත්ත කාරණා. මේක තමයි අපි මේ දුකටපත් වෙනට ලෝක ජීවත් වෙන්න ගිහින් කරගත්ත වැරැද්ද. මේක තුළ තමයි මේ ලෝකයා ඔය අවුල් විවුල් ඇති කරගන්නේ ලෝකෙට දොස් කියන්නේ. නිදහසේ නිස්කලංක ඉන්න දෙයක් නැහැ. හිත කලබල කරනවා. සැනසෙල්ලක් නැහැ. කියලා ලෝකෙට දොස් කියනවා. නමුත් මෙතනින් එහා පැත්තට තියෙන වචනයක්. සෝ ඒවං පජානාති. අන්න ඒක අර අනිත් අයට නැහැ. මේ ඔබයි මේ ඉන්ද්‍රිය භාවනා සූත්‍රයේ මම අද දේශනා කරන්නේ එදා හිටපු පාරසාරිය බමුණගේ කතාව හෝ බුදුන් වහන්සේ ආනන්දට අදාළ කතාව නෙවෙයි. මේ ඔබට සෝ නැත්තම් තං නුඹ මෙහෙම හිතන්න ඕන. එවං පජානාති. ඒක ජානාති නෙමෙයි නුවණින්. මොකද්ද? uppannං කෝ මේ ඉදං මනාපං uppannං අමනාපං uppannං මනාප අමනාපං. මට මෙහෙම හටගත්තා. මනාපයක් නම් මනාපයක්, අමනාපයක් නම් අමනාපයක්, මෝහයක් නම් මෝහයක්. නැත්නම් අවිද්‍යාවක්. අවිද්‍යා සංකාරයක්. හැබැයි ඔහුට දැන් පේනවා මේ හටගත්තේ පුද්ගලයා නිසා නෙවෙයි. පුද්ගලයා පුංචි ප්‍රත්‍යක් විතරයි Taman හදාගත්ත අතීතයේ මෙතෙන්ට ආවයි කියන එක. දැන් ඔහුට මේක තුළ තේරෙනවා දැන් ඉතින් දැවෙන්න තැවෙන්න වෙලා තිබෙන්නේ සංසුන්ව ඉන්න දෙන්නේ නැත්තේ මේ uppannං කාම විතක්කං uppannං ව්‍යාපාද විතක්කං නිසා. දැන් මේ ඉන්ද්‍රයන්ගෙන් ඔයවා උපදවා ගන්න නැතුව ඉන්න ඉන්ද්‍රයන් වඩන්නයි මේ තියෙන්නේ. එතකොට ඒකට හොඳට වැටහිලා තිබෙන්න ඕන මේවා නෙමෙයි මේ හටගත්තු විතර්ක, ඒවා ඔබ ළඟ තිබෙන දුර්වලකම්. ඒ දුර්වලකම් ටික මතුවෙන්නට බාහිරෙන් හටගන්නේ පුංචි ප්‍රත්‍ය විතරයි. ලෝකයා එහෙම දකින්නේ නැහැ. Tamanට මේ විතර්ක උපදිනකොට එකට දොස් කියන්නේ සමාජයට. අන්න එතනයි වෙනස. අවුවට වැස්සට පින්නට දොස් කියන එක, අරෝදහමට දොස් කියන එක සමාජය කරන්නේ. නමුත් ඒක අපි ළඟ තිබෙන නිසා උපදින්නේ. ඒ නිසා ඒ උපදින විතර්කය පිළිබඳව පැහැදිලි කර වදාරනවා. තංචකෝ සංකතං ඕලාරිකම් පටිච්ච සමුප්පන්නං. අන්න ඒකේ හැටි පැහැදිලි කරනවා. එවනාහි සංකත තනි සිද්ධියක් නෙමෙයි. ඒක අසංකත සංසුන් ස්වභාවයක් නෙමෙයි. උඩ හටගත්ත ලෞකික ස්වභාවයක්. හේතුන්ගෙන් හටගත් දෙයක්. සංකත කියන්නේ හේතුන්ගෙන් හටගත් දෙයක්. එතකොට හේතුව මෙතන මොකක්ද? චක්කු ප්‍රසාදය, අදාළ ගෝචර රූපය, ඒක කෙරෙහි උපන් කරගත්තා වූ මනාපය හෝ අමනාපය සම්පස්සේ නිසා මනාප නම් මනාපය, අමනාපං අමනාපය. ඒක තමයි සැප වේදනා දුක් වේදනා සංකත බව. ඉදිරියේ එක්කෙනා ඇතුළතින් උපදිනකොට මනාප අමනාප දෙකක්. මේ විදර්ශනා, මේ අරමුණ විදර්ශනා සංකත බව. ඒ හේතුන්ගේ ඵලයක් බව. ඒක එක හේතුවක් නෙමෙයි. ඒ එකක හේතුවකවත් ඔය ඵලේ නෑ. හේතු සමவாயෙන් ඵලය. ඒ වගේම ඒක ටිකක් වේදනාකාරී බව, ඝන බව, රළු බව. ඒ කියන්නේ සන්තම් පනීතං, සාන්ත ප්‍රණීත වූ තත්ත්වයක් අපේක්ෂා කරනවා. එහෙම තිබෙනවා. ඒක වහගෙන තමයි ඇවිදින් තියෙන්නේ. ඒ නිසා ඒක ඕලාරිකයි, ඝනයි, රළුයි, දවන සුළුයි. ඒක තමයි ඕලාරිකයි කියලා කියන්නේ. ඒ විතරක් නෙමෙයි, ඒක පටිච්ච සමුප්පන්නං. ඔන්න ඔය පටිච්ච සමුප්පාදය කියන එක ඇහි සිදු වෙන්නේ කියලා කියන්න මම වචනේ හොයාගත්ත තැන මේ තියෙන්නේ. ඔය ආත්ම තුනේ පටිච්ච සම්පදායක් අපිට උගන්වන්නේ ඉස්සර ජීවිතේ ටිකයි මේ ජීවිතේ ටිකයි අනාගත ජීවිතේ.
මම පෘථග්ජන පටිච්චසමුප්පාදයක්. මොකද පුද්ගලයෝ 3 දෙනෙක් ඉන්නවනේ ආත්ම 3ක් සම්බන්ධ කරන්න ඕන. තනිකර බමුණු දහම ආයේ කිසි කතාවක් නැහැ. නමුත් දැන් මෙතන මේ පටිච්ච සමුප්පන්නං කියන්නේ හේතු ප්‍රත්‍යයන්ගෙන් එක්වීමෙන් එකවර හටගත්. එතකොට ඒක හේතුවකවත් මේක නැහැ. ප්‍රත්‍ය පුංචි හේතුව ලොකුයි. ඔය පටිච්චසමුප්පන්න කියන එකේ තේරුම. එතකොට ප්‍රත්‍ය මොනවද? ප්‍රත්‍ය අපි කතා කරනවා ප්‍රසාදයේ ගෝචර රූපේ ආලෝකයේ මානසිකාරය චක්ක සම්පස්සේ කියලා. හේතුව අමනාපේ නම් ව්‍යාපාද විතර්කය. මනාපේ නම් කාම විතර්කය. නැත්නම් විහිංසා විතර්කය. ඒක තමයි හේතුව. දැන් මේ හේතුව සක්‍රිය වුණේ කුමක් නිසාද? චක්කුණ රූපන් දිස්වා. දැන් මෙහෙම ලෝකේ ජීවත් වෙනකොට මේ ආකාරයෙන් මනාප අඩුවෙන් සහ අමනාප වැඩියෙන් උපදින්න ලෝකයක් හදා ගත්තම උදේ සිට දවල් සහ දවල් සිට රැය දක්වා දකින්න හැම මොහොතක් පාසාම මේ පුද්ගලයාට මනාපං වැඩි මනාපං අඩු වෙනුත් අමනාපං වැඩි වෙනුත් උපදිනවා නම් වයසට යන්න යන්න අමනාපං වැඩි මනාප අඩු වෙනවා. දැන් ඔහු මේ විඳවන්නේ ලෝකේ තියෙන දෙයක්ද? ලෝකෙත් ඒට මුහුණ දෙන්න ගිහින් Taman හිතේ හදාගත්තා වූ ඇල්ම මතු කරගෙන විඳවනවා. දැන් එකක්ද මේ විඳවන්නේ? නෑ. මින් පෙර හඳුනාගෙන තැබූ දෙයක් යලි විඳවගෙන මල දෙයක් තලු මරනවා. අන්න එතකොට තේරෙනවා මේ විඳවනවා කියන එක දැන් එකක් නෙවෙයි. Taman හදාගත්ත පරිදි තමයි විඳවන්න වෙන්නේ. දැන් ඒකේ විඳවන්න ගියොත් ඇලීමේ හේතු අවශේෂ වීම, ගැටීමේ හේතු අවශේෂ වීම නැවතත් සිද්ධ වෙනවා. ඒක තමයි සමාජයේ සිද්ධ වෙන්නේ. අන්න දැන් මේ ඉන්ද්‍රිය වඩන පුද්ගලයාට මේ රළු ඕරාරික ඝන මේ ස්වභාවයේ දැවෙනවට, තැවෙනවට, ඇලෙනවට වඩා මීට වඩා හොඳ තැනක් මේකේ පෙන්නනවා. ඒතං සන්තං ඒතං පනීතං යදිදං උපෙක්ඛාති. මීට වඩා මේ සාන්ත වූ ප්‍රණීත වූ මිහිරි වූත් මධ්‍යස්ථ බවක් තියෙනවා. මේක අතෑරියොත් මේක අල්ලගෙන සැලසුම් කරමින් දිනන්න යනවා නම් ඒ ඉන්ද්‍රිය භාවනාව වඩනවා නෙමෙයි කාම විතර්ක ව්‍යාපාද වඩනවා. පෘථග්ජන පුද්ගලයා එහෙමයි. දැන් මේ පෘථග්ජන පුද්ගලයාගේ වැඩක් නෙමෙයි මේ. මේකේ නිදහස් වෙන්න යන පුද්ගලයාට මේ පෙන්වන්නේ. නම් ඔහු වහාම මේ ඉන්ද්‍රිය තුලට එකතු වෙලා පැවැත්ම සඳහා සැලසුම් කරන්නේ වෙනුවට මේක Taman uppannam කියන්න දන්නවනේ. නමුත් uppannam එකේ හැටි චෛසිකයක් බැවින් මේක ගලක් නෙමෙයි, සදාකාලික තියෙන දෙයක් නෙමෙයි, ඒ වගේම තියෙන දෙකකුත් නෙමෙයි, හේතුප්‍රත්‍යයන්ගෙන් හටගත්ත දෙයක්. මට මේ හේතුප්‍රත්‍යයෙන් හටගත්ත මනාපයට වඩා අමනාපයට වඩා අර සාන්ත ප්‍රණීත උපේක්ෂාව හොඳයි. ඔහු ඒ අරමුණු කරනවා. ඒ අරමුණු කරනකොට අරය යන්න ඕන. මොකද මේ අරමුණු දෙකට රැඳී ඉන්න පුළුවන් ආසනයක් නෙමෙයි සිත කියලා කියන්නේ. මේක ද්විත්ව ආසනයක් නෙමෙයි. ඒක ආසනිකංගේ එක ආසනයයි. එක අරමුණට තියෙන්න පුළුවන්. ඇහෙන්නම් රූපේට. කනෙන් නම් ශබ්දයට. රූපයට. එතකොට උපේක්ෂාව ආවොත් මේ මනාපයට අමනාපයට යන්න වෙනවා. ඔහු උපේක්ෂාවට බැවින් උපේක්ෂාව අරමුණු කරලා මනාපය තල්ලු කරනවා. තල්ලු කරන්න ඕනේ යන්න ඕන. දැන් ඉතින් මෙන්න මේ විදිහට ඔබට මේ යම් මධ්‍යස්ථ බවක් පවතිනවා නම් එහි පවතින සාන්ත ප්‍රණීත බවට කැමති නම් ඔහු මේකට එකතු වෙලා විඳවනවා වෙනකොට අර එය මෙතෙන්ට මතු කරගන්න ඕන. ඒ මතු කරන්න මෙයාට තැන හම්බ වෙනකොට
ඉඳුරන් වැඩෙනවා. ඉඳුරන් සංවර වෙනවා. ඒ වැඩෙනවා කියන්නේ ඉඳුරන් සාන්ත වෙනවා, ප්‍රණීත වෙනවා. කොහොමද? ලස්සන වචනිකුත් තියෙනවා. ඔහුට ඒ උපන් අමනාපයත් උපන් මනාපයත් නිරුද්ධ වෙයි, උපේක්ෂාව පිහිටා සිටී. ඕක හිතාමතා උත්සාහයෙන් කරන්න ඕන දෙයක්. ලස්සන උපමාවකුත් තියෙනවා. අපි පාලිය ගන්නතෝ සිංහලෙන් ගනිමු. ආනන්දේ යම්සේ ඇස් ඇති පුරුෂයෙක් ඇස ඇර පියාලන්නේ වේද, ඇස පියා ඇරලන්නේ වේද. ඇස් පියන්න තරම් වෙලාවත් යන්නේ නැහැ කියලා කියන්නේ අර. හැරියුත් පියාගන්න තරම් වෙලා යන්නේ නැහැ, පියාගත් අරගෙන වේද. මෙසේ කිසිවෙක්කට ශීඝ්‍රව දුකින් උපන් මනාපය අමනාපය නිරුද්ධ වේ. විදර්ශනා උපේක්ෂාවේ පිහිටා සිටි. ඔන්න පෘථග්ජනක උපේක්ෂාව නෙමෙයි. මේ සංකතං ඕලාරිකම් පටිච්චසමුප්පාදම් පද තුනේ කෙරෙන්නේ විදර්ශනාව. ඒ හැටිනේ බලන්නේ ඒකේ. හේතු ප්‍රත්‍යයන්ගෙන් හටගත් ඝන ස්වභාවයක්. ඒක ඒ මොහොතේ හේතුපත්‍ය නැත්තම් හේතු පටිච්චසමුප්පාදයක්. ඒක මට වැදගත් නෑ. ඒක සසරටනේ. එහෙම බලලා ඔහු මේ නොසන්සුන්කමට වඩා මේ සංසුන් උපන් මනාපය අමනාපය නිරුද්ධ වෙනවා, විදර්ශ උපේක්ෂා පිහිට වෙනවා. කොයි වගේද? ඇහැ පියාගත්තා වගේ, ඇහැ ඇරියා වගේ උපමාව. අයං උච්චතානන්ද අරියස්ස විනේ අනුත්තර ඉන්ද්‍රිය භාවනා චක්කු විඤ්ඤේයසු රූපේසු. මේ ආර්ය විනේහි ඇසත් රූපයත් අතර සම්බන්ධයේ මෝඩකම අයින් කරන ඉන්ද්‍රිය භාවනාව. ඒක ඇසේ. දැන් ඒක ඇස් පියාගෙන භාවනා කරන්න ඕන නෑ. වැඩි තේරුම් ගත්තාම දවල්දර ඇද කියලා නෑ. චක්කුණා රූපං දිස්සා උප්පජ්ජති මනාපං උප්පජ්ජති මනාපං. මොන වෙලාව ආවා භාවනාවට. දැන් මේ මනාපය අමනාපය ලෝකෙ තියෙන එකක් නෙමෙයි. බාහිර හේතු උදව් වෙනවා තමන් ළඟ තියෙන එක හටගන්න. මේක තව තිබුවොත් තව හට ගන්නවා. එහෙනම් මේකෙන් දිගටම විඳවන්න වෙනවා. එහෙනම් මෙයාට යන්න කියන්න ඕන. එහෙනම් අර සංකතං ඕලාරිකම් පටිච්චසමුප්පාදම් පදේතු විමර්ශනය කර බැලීමේදී තියෙන එකක් නෙමෙයි මේ. හේතුවක ඵලයක්. ඇත්තකුත් නෙමෙයි. හදාගත්ත බොරුවක්. අනේ මේකට වෙලා වද විඳිනවට වඩා මේක පස්සේ පන්නනවට වඩා හොඳා මේ සිතේ සංසුන්කමක් තියෙනවා. එයා මට හොඳයි. එතෙන්ට එකතු වෙනවා. එයා අරමුණු කරනකොට අරයා යනවා. අපි එකක් ඉවර කළා. පුනච පරං ආනන්ද බික්කුණෝ සෝතේන සද්දං සුත්තා උප්පජ්ජති මනාපං උප්පජ්ජති අමනාපං උප්පජ්ජති මනාපමනාපං. ඔන්න අපි ඇහැ කනට හැරෙව්වා. දැන් එතන ඇස රූපේ නෙමෙයි කන ශබ්දය. දැන් අඹ ශබ්දයට එකතු කරගත්තා වූ හොඳ වචනේ පරුස වචනේ. බණින දේ ප්‍රශංසා කිරීම. ආදී කොට ඇති වචන වලට එකතු කරගත්තා වූ අගයන්ට අනුව ඔබට මේක ඇටෙනකොට ප්‍රශංසා කළොත් උදම් මනනවා. අපහාස කළොත් නින්දා කළොත් කලබල වෙනවා. එතකොට දැන් ඔබට තේරෙනවද මේ බාහිර අර කියන්නේ ගහන පදේ අනුවයි කරකිලා නටන්නේ කියලා. දැන් බෙර පදේට අනුව තමයි නැට්ටුවා නටන්නේ. ඒ වගේ මේ බාහිරේ පවතිනා වූ ශබ්දේ බෙර පදය. ඒක ඔබ ගත්ත ආකාරයට ඔබ නටනවා රූකඩයක් වගේ. ආයෙත් උපදින්නේ ශබ්ද රූපයේ මුල් කොට ගත්ත කාම විතර්කය, ව්‍යාපාද විතර්කය, විහිංසා විතර්කය, උප්පජ්ජති මනාපං, උප්පජ්ජති අමනාපං, උප්පජ්ජති මනාපමනාපං, මනාපේ කාමයේ, අමනාපේ ව්‍යාපාදේ. ව්‍යාපාද විතර්කේ. දැන් මේ ප්‍රසාදයන්ට ගැටීමේදී උපදින කාම විතර්කයේදී, ව්‍යාපාද විතර්කයේදී ඒක පවත්න්නේ කවුද? පෘථග්ජන පුද්ගලයා. ඔහුට ඒක වැරදි වශයෙන් පේන්නේ නැහැ. ඉන්නවා මැරෙනවා පේන්නේ නැහැ. ඔහු ඒ මුල් කොටගෙන ජයග්‍රහණය ලබන්නට යනවා, පරද්දන්ට යනවා. දැන් ඉන්ද්‍රිය භාවනාව වඩන්න ඕන පුද්ගලයාට ওই පාර ගිහින් හරියන්නේ නැහැ. මේ වදින් නිදහස් වෙන්නයි ඕනේ. මොකද ඒක පවත්තන්න ගියොත් ඒකට ආහාර දුන්නා වෙනවා. එහෙනම්
අන්න ඊට පස්සේ අද්දියද්දින සද්ද සිටිද්දී ඉඳාරුණ විට අනිත් කාරණාවලදී මේ සෝතේන සද්දං සුත්තා අවස්ථාව උදා වෙයි ඔබට. එතකල් ඔබ කොතරම් දුරට මේකේ මනාපවනාපයක් හංගන තියෙනවද කියන දන්නේ අනේ අපි කිසි වරදක් කරලා නැහැ කිසි තරහක් අපේ ඊර්ෂ්‍යාවක් නැහැ කියලා තමයි නිකන් වාඩි වෙලා ඉන්නකොට කියන්නේ. නමුත් අදාළ දේ යෙදෙන්න ඕනේ. ලෝභයට, දේශයට, මෝහයට මතුවෙන්න කාරණා යෙදෙන්න ඕනේ ඊර්ෂ්‍යාවට. එතකොට තමයි මතුවලා එන්නේ. මම සමහර වෙලාවට කියනවා අදාළ ඇමට අදාළ සතා එන්න ආසේ. ඔය වතුරට ඇමවල් දාන්න තියෙනවානේ. සත්වල ණයට. ඉස්සට එකෑමක්, ගල්ලාදට එකෑමක් ආදි වශයෙන් එහෙම වෙන් කරගන්නකො අපි දන්නේ නැවුවා. අදාළ ඇම වටරහම ඌ එකට පේ බැවින් හැංගිලා ඉඳලා එනවා. වගේ අදාළ කාරණයට හේතුව යෙදෙනකොට ඔබ ළඟ තියෙන එක ඉපදිලා ඔබ හදාගත්ත ලෝකෙක විඳ වෙනවා. මේක කවදාවත් අද එකක් නෙමෙයි පරණ හැවක් නැත්තම් පරණ කුණු වෙච්ච එකක් අතීතයක් පිළුණු දෙයක් කියලා මං කියන්නේ ඒකයි. මේ විදිහට මේ විඳින එක දැන් එකක් නෙමෙයි තමන් හදාගත්ත එකක නැවත නැගිටීමක් කියලා තේරුම් ගන්න ඕනේ. දැන් ඒක නැවත ඉපදීමේ දුක කියලා තේරුම් ගන්න. ඔය ඉල්මව කුසින් ඉපදෙනවා නැවත ඉපදීම දුකයි කියයි නැතුව තමන් හදාගත්ත විතර්කය නැවත ඉපදීමේ එක තමයි මේ දැවිල්ල තැවිල්ල කියන්නේ මනාපං අමනාපං. ඉතින් අමනාපං නරකයි මනාපං හොඳයි කියන්නත් පුළුවන්. නමුත් මනාපේ ඇලීම නිසා අපහු ආයෙත් බන්ධනය හට ගන්නවානේ. ඒ මනාපේත් මුලාවක් තියෙනවා අමනාපේත් මුලාවක් තියෙනවා. ඒ නිසා තමයි ඊට වඩා වෙන තැනකට වඩන්න කියලා පෙන්වන්නේ. දැන් එහෙනම් සෝතේන සද්දං සුත්වා ගත්තාම සද්දේ මුල් කොටගෙනත් මෙන්න මේ ආකාරයට කන මුල් කොට ගත්තා වූ කාම විතර්කේවත් ඇලීම, ව්‍යාපාද විතර්කයක් ගැටීම නැත්තම් මුලාව හට ගන්න බලුවා. ඒකටත් සෝයම් ඒවං පජානාති. ඔහු මෙහෙම දකින්න ඕන. කොහොමද? මට ඉපදුනා කාම විතර්කයක්, ව්‍යාපාද විතර්කයක්, විහිංසා විතර්කයක්. හැබැයි ඒතං සංකතං ඕලාරිකම් පටිච්චසමුප්පන්නං. මේක මගේ දෙයක් නෙවෙයි. මේක ඒ හේතුන් සමවයෙන් හටගත්ත දෙයක්. මේක සංසුන් දෙයක් නෙමෙයි. පවතින්ට අවශ්‍ය නැති රළු ස්වභාවයේ වද දෙන ගෙලස නොගැඹුරු දෙයක්. ඒ වගේම මේක ඒ හේතුන්ගේ ප්‍රත්‍ය වශයෙන් හටගත් දෙයක් කරනවාම එකම හේතුවක්වත් තියෙන දෙයක් නෙමෙයි. අන්න ඕක තමයි ඔය හේතු ක්‍රීපයක් එකතු වීමට පටිච්ච කියනවා. එක්වර හට ගැනීමට සංඋප්පන්නං කියලා කියන්නේ. දැන් පෘථග්ජන පුද්ගලයාට සංඋප්පන්නන් නවත්තන්න බෑ. ඔහු ඒකේ ඇලී අනාගතයට තියෙනවා. ඕක ඔහු අවසන් කරන්නේ උපේක්ෂාවෙන් නෙමෙයි පවත්තමින්. එතකොට ඔහු අනුලෝම පටිච්චසම්පාදේ යනවා. දැන් ඔබට මේක තේරුම් ගන්න පුළුවන් නම් අර වචන නැවත නැවතත් විස්තර කරන්න අවශ්‍ය නැහැ. කන සම්බන්ධයෙන් බලන්න. ඔහු කැමති නෑ මේ දැවෙන තැවෙන එකේ ඉන්න. කැපිච්ච පණුව වගේ දඟලන්න නලියන්න. ඔහු දැන් දන්නවා මීට වඩා මේවට එකතු නොවෙනවා නම් පවතින අර සංකතං ඕලාරිකම් පටිච්චසමුප්පන්නං කියන වචන තුන වාසේ විදර්ශනා කොට බැලීමේදී අනේ මේ වදයට වඩා මේ සාන්ත ප්‍රණීත බව හොඳයි. ඔහු මේ අරමුණ අතහැර සංසුන් බවට එළඹෙනවා. දැන් සංසුන් බව අරමුණු වෙනකොට අරයා යන්න ඕන. ෂණයකින් වෙනවා කියන්නේ බලමු උදාහරණය මොකක්ද කියලා. ආනන්දේ යම්සේ බලවත් පුරුෂයෙක් නිදුකින්ම අසුරු ගසන්නේද එසයින්ම ආනන්දේ යම් කිසිවෙක්කට මෙසේ ශීඝ්‍රව මෙසේ වෙලව උපන් මනාපයත් උපන් අමනාපයත් නිරුද්ධ වේ. විදර්ශනා උපේක්ෂාවේ පිහිටා සිටී. මේ සද්දේ මට හුරු නෑ ළමා කාලේ ඉඳලවත් අද දක්වා. නමුත් අසුරු ගසනවා කියන එක දන්නවනේ පටස් කාලා. අසුරු ගසන සැනකින් මන්දයත් ඔබ එයාට කැමති නෑ. ඔබ කැමති සංසුන් බවට. ඔහු සංසුන් බවට ඉඩ දෙනකොට අරයට තැනක් නෑ. එයාගේ බහින කලාව. එයාට එකතු වුණොත් එයා නගින කලාව. තවදුරටත් විතර්කයේ බලවත් වෙමින් පරිලාහ නිරය හදනවා. දැන් එයාට ඉන්ද්‍රිය භාවනා වඩන්නාගේ පටිසෝතගාමියාගේ බහින කලාව. ටික එයාට යන්න කියනවා. තවත් ඉතින් කියනවා පල නොකියා පලා බෙදනවා.
මේ විදර්ශනා උපේක්ෂාවට එකතු වීමෙන් මොකද කරන්නේ? ඵල නොකිය පලා බෙදනවා. මොකේටද? ඇස නිසා උපන් කාම විතර්කයට, ව්‍යාපාද විතර්කයට, කන නිසා උපන් ශබ්ද තණ්හාවට, නැත්තම් ව්‍යාපාද විතර්කයට, හිංසා විතර්කයට. දැන් එතකොට මේකට වෙලාවක් නැහැනේ. වර්තමාන මොහොත තමයි වෙලාව. ඇසෙන්ද කනෙන්ද තෝරගන්න විදිහක් නැහැ. ඒ අදාළ කරුණ. රූපේ නම් ඇසෙන්, ශබ්දේ නම් කනෙන්. මේ හා සමානව ඊළඟ එකට යනකොට තියෙනවා අපිට පුණජ පරං ආනන්ද බික්කුණෝ ගානේන ගන්ධං ගායිත්වා උප්පජ්ජති මනාපං උප්පජ්ජති අමනාපං උප්පජ්ජති මනාපමනාපං. නාසයෙන් ගානේන ගන්ධං ගන්ධ සුවඳ දෙකම තමා ගන්ධං ගන්ධ සුවඳ විඳ. ගඳ නම් පිළිකුල් කරයි, සුවඳ නම් ඇලෙයි. වෙන ක්‍රමයක් නැහැනේ සමාජයේටනේ. නමුත් ඉතින් මේක හිතා ගන්න ඕන කාරණාවක් තමයි මේක මේ බාහිර එකේ තියෙන එකක් නෙමෙයි. තම තමන් රුචි අරුචි පරිදි තමයි මේ ඇලීම ගැටීම. ඒක ඉතින් ඔබ ටිකක් විමසුම් ඇසින් බලන්න. ඇතැම්මුන්ට සුවඳ දේ ඒ නිසා ආසාව උපදිනවා. එහෙම තවත් කෙනෙකුට ගඳ බවට පත් වෙලා පිළිකුල උපදිනවා. ඒක අපි දේශනාවල අපි ඉස්සර පැහැදිලි කරලා තියෙනවා අහවල් දේ වශයෙන්ම අරගෙන. එබැවින් ඒ ගන්ධ කලාපය නෙමෙයි මේ ඇලීම ගැටීම ඇති කරන්නේ. ඒ කෙරෙහි ඔබ ඇති කරගන්නා පෞද්ගලික මනාපය අනාපය. ඒකේ නෑ. ඒක තමයි මෙතන විශේෂයෙන් දැනගන්න ඕනේ. මේ ලෝකේ තියෙන දෙයක් අපි විඳිනවා විඳවනවා නෙමෙයි. අපි හදාගත්ත දෙයක් පෞද්ගලික විඳවනවා. ඔය කාමයේ හැටි ඔය පෙන්වන්න හදන්නේ. කාමයේ ලෝකේ නෙමෙයි. අර නේතේ කාමායානි චිත්‍රානි ලෝකේ කියන්නේ විචිත්‍ර ලෝකයේ ඇති කාමයක් නෑ. ඔබගේ සංකල්ප රාගය කියන්නේ මේක සංකල්පයක්. ඉතින් මේකට අපි අහු වුණා ළමා කාලේ ඉඳලා. මේ නිසා අපි ගඩොල් ගොඩක් පටවපු ලොරියක් මැද්දට හිර වුණා වගේ මේකට හිර වෙලා. මේ පද්දරට හම්බ වෙන කාරණාවට හිම වෙලා මනාප විඳින්මින් විඳවනවා. නිදහස ඉන්න බෑ. තමන් හදාගත්ත දේ උපදෙමින් තවදුරටත් ඒකට පොර දමින් බලවත් කරමින්. දැන් අන්න මෙතන හිටාන්න නාසය නිසා ගන්ධයට, අසුචි ගන්ධයට පිළිකුල, සුචි ගන්ධයට ඇල්ම. එහෙම ගම්මු අපි. අසුචි අපිරිසිදු, සුචි පිරිසිදු. සුචි ගන්ධං මනෝරමං සුවඳ. අසුචි ගඳ, සුචි සුවඳ. එහෙමයි වචන දෙකේ දෙන්නේ. නමුත් ඒ කාරණාවටත් ඔබ යම් ආකාරයේද අගයක් වටිනාකමක් දුන්නේ. ඒක වහාම ගැටෙනකොට හිතට එනවා. අර ඔබ හදාගත් පරිදි එනවා කියන එක තමයි අර පෙන්වන්නේ. ඒතං සංකතං ඕලාරිකම් පටිච්චසමුප්පන්නං ලෝකෙ තිබිලා එනවා නෙමෙයි. තමන් හදාගත්ත පරිදි එනවා. සෝවං ඒවෝ එවං පජානාති. ඔහු මේ විදිහට නුවණින් දකින්න. ඒ මොහොතේදී එක දවසක් නෙමෙයි මේ මතක තියාගන්න. අපි ඇසෙන් කතා කරපුවාම ඒක හැදෙනතුරු දිගටම. කනෙන් කතා කරපුවාම ඒක හැදෙනතුරු නිින්ද හැරුණාම දිගටම. නාසයෙන් කතා කරපුවාම එක මොහොතක් නෙමෙයි. ඊළඟ දවසකත් මේ ඉන්ද්‍රයන්ගේ දමනය වඩනවා. මේවා පස්සේ පන්නන්න නැති වෙන්න. ඒක නිසා උපදින්නා වූ ස්වභාවය අපිට වදයක්, කරදරයක්, ඒක සංකත ධර්මයක්. ඒකට ඇලෙන්න ගැටෙන්න අවශ්‍ය නැහැ. ඒක අපි ඊට වඩා අපි ආශා කරන මේ ගැටුමක් නැති, ඇලුම නිසා යලියෝනකමකුත් නැති, ගැටුම නිසා ප්‍රතික්ෂේප කිරීමකුත් නැති පවතින තත්ත්වයක්. මේ බැහැර කරන්න පුළුවන් නම් තිබෙනවා. අන්න ඔබට මේක වැටලා තිබෙනවා නම් එනම් මේ සංකත ධර්මයන්ගේ විඳවනවට වඩා අර සංසුන් ස්වභාවයක් තිබෙනවාද? ඒකට මම ප්‍රියයි කියලා එයාව කැඳවා ගන්නවා. එයාව කැඳව ගන්නට ගත වෙන කාලයේදී මෙයාට යන්න වෙනවා. මේ මනාප අමනාපයට. එහෙම නැත්නම් නාසය නිසා උපන්නා වූ කාම විතර්කයට, ව්‍යාපාද විතර්කයට, නැත්නම් ඇලීමට ගැටීමට තැනක් නැතුව යනවා. උදාහරණයකුත් දීලා ඇති. උපන් මනාපය, උපන් අමනාපය නිරුද්ධ වෙයි. කොහොමද කියලා අහනවා. යම්සේ ආනන්ද මදක් නැඹුරු කළ පියුම්පතෙහි දියබිඳු පෙරලෙද්ද පිහිටා නොසිටිද්ද
එසේයින් මානන්දයම් කිසිෙක්කට මෙසේ සීග්‍රව මෙසේ වෙලවිව මෙසේ උපන් මනාපය අමනාපය දුකින් තොරවම නිරුද්ධ වෙනවා. විඳවීමකින් තොරව නිරුද්ධ වෙනවා කියලා පෙන්නන්නේ. දිගක් තියන්න ගියොත් නිඳවන්න වෙන්නේ. වහාම අයින් කරපුවාම ඒක තියෙනකොට දුක තියෙන්නේ වහාම නිරුද්ධ වුණොත් ඒකේ දුක නැතුව යනවා. එනිසා අපි මේ සිතේ තබාගෙන විඳින්න එක වෙනුවට ඉවත් කරගත්තම ඒක දුකින් තොර වෙනවා. ඉවත් කර ගැනීමට අපට තව තැනක් හම් වෙලා තියෙන්න ඕන මේ සංකතං ඕලාරිකම් පටිච්චසම්පන්නං වචන යටතේ සංසුන් සිතක් විදර්ශනා උපේක්ෂාවක් මෙතෙන්ට ගේන්න. එතකොට ඔබ සාමාන්‍යයෙන් නෙළුම්පත දැකලා ඇති නැත්නම් ඔය අලුතින් ගාවන කෙසෙල් පත වුණත් කමක් නැහැ. නැත්නම් කුඹුරක තියෙනා වූ අලුතින් හැදුන වෙල්ලාල කොලයක් වුණත් කමක් නැහැ. ඒකට වතුර වැටුනහම ඇලනම් පෙරලීගෙන යනවා ඇරුණාම ඉතුරු වෙන්නේ නැහැ. ඒ වගේ ඔබ දැන් ඇල කරලා තියෙන්නේ නාසය නිසා උපදින මේ ගන්ධ කාමයට ගන්ධ විතර්කයට නැත්නම් කාම විතර ව්‍යාපාද විතර්කයට පිළිගන්න ලෑස්ති නැ ඇල කරලා තියෙන යන්න. මට ඔයා එපා. මට ඊට වඩා හොඳ යාළුවෙක් ඉන්නවා මේ සිතේ. දර්ශනා උපේක්ෂාව කියලා. අනුපස්සති නැවත නැවතත් අවුරුද්දක් හරි දෙකක් හරි පහක් හරි බිඳුවට බහින කල්ම ඔබ තෝරාගත්තේ මේ ක්‍රමේ නම් විදර්ශනාවට එමින් අරයා බැහැර කරන්න නැවතත් විදර්ශනාවටින් බැහැර කරන්න නැවතත් තවදුරටත් එක දවසට ඉවර වෙනවා කියලා හැම නෑ මේකේ. තවදුරටත් තියෙන කොටස දැන් බහින කලාවට හැරෙනවා තිබෙන තුරු වෙනවා නැති දවසට තේරෙවි ගැටෙනවා. නමුත් uppannං කාම විතක්කං නැත්නම් uppannං මනාපං uppannං අමනාපං uppannං අනාපනාප නැති බව. ඒ ඉඳුරන් වැඩිලා. අන්න එහෙමයි මේ හදාගත්ත දුක් විඳින ලෝකයෙන් අපි බැහැරට යන්නට ඉන්ද්‍රිය භාවනාව පැහැදිලි කරලා තිබෙන්නේ තථාගතයන් වහන්සේ. තවත් එකකට අපි යනවා. හොඳින් මතක තබා ගන්න ඕන මේ සිද්ධිය. එතකොට බලන්න මේ බණපොත මොනවද කියලා තියෙන්නේ කියලා. අතීත සිද්ධියක්ද මේ කියලා තියෙන්නේ. නෑ. ඔබ පිළිබඳව කතාවක්. ඔබේ ඇස කනනාසය පිළිබඳ කතාවක්. ඔබේ ඇසේ කනේ නාතේ හදාගත් අමනාපය ඔබේ පෞද්ගලික දුර්වලකමක් පිළිබඳ හඳුන්වා දීමක්. ඔබ පෞද්ගලික දුර්වලකමක් මත දුක් විඳින බව පෙන්වා දීමක්. ඔබට ඕක අතහැරලා දාන්න කියනවා. නිදුකින්ම දුකකින් තොරවම මෙයා යනවා. හුඟක් වෙලා හිටියොත් තමයි දුක් දෙන්නේ. දැන් මේකට කියන්නේ මොකද්ද? අල්ලා නොගැනීමෙන් නොතැවුල කියලානේ. අර පෘථග්ජන පුද්ගලයා අල්ලා ගැනීමෙන් විඳවනවා පවත්නවා. ඔහුට උපේක්ෂාවක් නැහැ. ඔහු කාම විතර්කයේ ව්‍යාපාද විතර්කයේ දැවෙනවා තැවෙනවා. අපි උත්සාහයෙන් එතෙන්ට දැවීමක් නැති හුරු කරගත්ත දෙයක් ඇඳව ගන්නවා. අයාට ආසනෙ දෙනකොට අර ආසනෙන් විශ්වලා යනවා. දැන් එතකොට ඉදුරන් වැඩීම කියන කාරණයට එහෙනම් ඇස් පියාගෙන ඉන්න ඕන නැහැ. මන්දයත් ඔහු දැන් තේරුම් අරන් තිබෙනවා මේ චිත්තාභ්‍යන්තරයේ තියෙන මෝඩකම එළියට එන්න මේක උදව්වක් කරුණාම කරදරයක් නෙවෙයි. තියෙන කල් කරදරයක් නමුත් නැති කරගත්තාම කරදරයක් නැහැ. දැන් තමන් හදාගත් එකක් තිබෙනවා මතුවෙන්නේ නැහැ. එහෙනම් මතුවෙන්න ප්‍රසාදයන්ට ගැටෙන්න ඕන. පස්දොරට අදාළ පස්දොරේ කාරණා. පුනචවරම්මානන්ද බික්කුණෝ ජිව්හාය රසං රසායිත්වා uppajjati මනාපං uppajjati අමනාපං uppajjati මනාපමනාපං දිවට රස දැනි රසයි තිත්තයි කැමති අකමැති එහෙමනේ රසයි නම් නැවතත් ඕන තිත්තයි නම් දිව වෙවුලා ගිහින් එපා නැත්තම් ඇඹුල් රස කුණු රස හොත දිව ප්‍රතික්ෂේප කරන්න හැටි දන්නවා. දිව හොඳට දන්නවා මේක ගැලපෙන්නේ නැහැ ආමාශයට කියලා. ඒ රසයෙන්. එහෙනම් බැහැර කරන්න කියනවා. නමුත් මෙතන රස දැනීම හෝ ආහාර ගැනීම නෙමෙයි මේ පෙන්වන්නේ. මේක මේ ඒවා උදව්වෙන් උපදින සිතුවිල්ලට මුලා වීම තමයි රසකාමයේ නැත්තම් මනාපය අමනාපය. කාම විතර්කය ව්‍යාපාද විතර්කය. කෝකෙත් උපදින්නේ ඒක තමයි. දැන්
රසය සම්බන්ධයනොත් එක එක්කෙනාට එක එක ආරේ තියෙන. දැන් ඔය සාමාන්‍යයෙන් කියන්නේ මේ අපි කියමුකෝ මත්පැන් බීලා හරි බුලත් පිට කාලා හරි ගෙදර එනවා. ඉතින් අමාරුවෙන් වෙලා සකස් කරලා තියලා තියෙනවා. මත්පැන් බීලා නිසා හරි බුලත් පිට කාලා කටවිල්ලා නිසා හරි රස නැහැ. ඉතින් ඊට පස්සේ දෙන්න අතර අරුමුදයක් වෙනවා මේවා කෑ හැකිද කියලා. ඒ උප්පජ්ජති අමනාපං. ආහාරයේ රස නැති නිසාද තමන්ගේ දිවහුණු වැටලා නිසා රස නැති නිසාද? ඒක ඔහුට තේරෙන්නේ නැහැ. වැරදිකාරයා මාළු වළඳ හරි විරිඳ හරි. මාළු වළඳ පොළොවේ ගහනවා උත්තරයක් හොයන්න. නැත්තම් මාළු වළඳ දමල ගහනවා බිරිඳට. ඊට පස්සේ ඔළුව ඇදුනොත් එහෙම හරියට වළඳ ගැලවිලා අඩිය මාළයක් වගේ කරට වැටෙනවා. ඒ උප්පජ්ජති අමනාපං වල ප්‍රතිඵල සමාජයේ තියෙන හැටි. නමුත් මේ මග යන පුද්ගලයාට මේ හැම එකක්ම අවුලක් හදාගන්න ගැටුමක් හදාගන්න කාරණයක් නෙවෙයි තමා දකින්න උදව්වක්. සන්න සිහිය ඕනකම තියෙන. දැන් මත්පැන් බීව පුද්ගලයාට ඕක දකින්න හම්බ වෙන්නේ නැහැ. ඔහු ප්‍රතික්‍රියා දක්වන්න යන්නේ දිනන්න යන්නේ. තමන් ළඟ හැඟවී සිටියා වූ මම මේ රසය මුල් කොටගෙන කාම විතර්කයක් ව්‍යාපාදයක් වශයෙන් සංගවි සිටියා වූ මම රූපේ, ශබ්දේ, ගන්ධේ, රසය මුල් කොටන විතර්කයක් වශයෙන් එන බව තේරෙනවා. ඕකයි කියන්නේ මේ ගරිල්ලන්ට පහර ගහන්න බෑ ගරිල්ලෝ කැලේ ඉන්නේ දුර්වලකමක් බලා මතුවෙනවා කියලා. ඒ වගේ මේ විතර්කණේ නැත්තම් මේ ලෝභ දේශ මොහ මූලයන් තියෙන තැනක් හොයන්න බෑ. නමුත් ගැටෙනකොට එන්නේ තියෙන නිසා. නැති දවසට ලෝකෙත් එක්කලා ගැටුමක් නැහැ. එහෙනම් එයාගෙන් නිදහස් වෙන්න තමයි බුදු සමය උගන්වන්නේ. මේ හදාගත්ත අතීතයෙන් හදාගත්ත මෝඩකමෙන්. එහෙනම් එතනත් ආපහු බලන්න ඕන. අර මුලින් කතා කළ පරිදි සෝයවං පජානාති. මට ඉපදුනා මෙහෙම හැඟීමක්. නමුත් ඒක සංකතං ඕලාරිකම් පටිච්චසමුප්පන්නං කියන වචන දෙයටතේදී මම හදාගත්ත නිසා. මේක සංසුන් ස්වභාවයේ එහා ගිය රළු ස්වභාවයේ දෙයක්. මේක ඒ හේතුන්ගේ සමාවෙන් හටගත්ත ඵලයක්. මේ ඵලය එක හේතුවකවත් නැහැ. හේතු නිසා ඵලය. මේ ඵලය හටගත්ත තමන්ගේ අතීත හේතු පැත්ත උදව් කරන හටගත්ත දෙයක්. ඒ නිසා මේක මත රැඳී සිටින්න, මේක මත බිරිඳ සමග ඔරොප්පු අල්ලන්න, අර්බුදයක් ඇති කරගන්න, ගහලා පන්නන්න එහෙවට යන්න කාරණා නැහැ මේකේ. තියෙන දෙයක් නෙමෙයි මේක හේතුඵලයක් වශයෙන් දැක්කලා. නමුත් එහෙම බලන්නට විතර්කයට, ව්‍යාපාද විතර්කයට අහු වුණ පුද්ගලයාට මත්පැන් බී පුද්ගලයාට බෑ. එනිසා ඔහු ඒක අවුලක් හදා ගන්නවා. ඥානවන්ත පුද්ගලයා මේක තේරුම් ගත්තාම අනේ මේ ප්‍රශ්නේ පස්සේ පන්නනවට වඩා තමන්ගේ ඇතුළත තිබුණා වූ දුර්වලකම මතුනේ. ඒක මම දැක්කා. අල්ලලා දාන එක හොඳයි. අල්ලලා දාන්න උදව් කරගන්න ඕන මොකද්ද? විදර්ශනා උපේක්ෂා සංසුන් ස්වභාවයක් ඇද්ද? ඒක මට ප්‍රියයි, මීට වඩා සාන්තයි. ඒක ඇලීම් ගැටීම් නැති එකට කැමතියි. එහෙම කියලා ආය එතෙන්ට යොමු වෙනකොට මොකද වෙනවයි කියන්නේ? උපන් මනාපේ අමනාපේ නිරුද්ධ වී උපේක්ෂාවේ පිහිටා සිටි යම්සේ බලවත් පුරුෂයෙක් දිවග කිලෝමීටරක් රැස්කොට නිදුකින් නගන්නේද? දිගට එන කෙලපින්න බැහැර කරන්නේ යම්සේද? වෙලාවක් යන්නේ නැහැ. නිදුකින් දුකක් නැහැ නේ. ඒකට කරදරයක් නැහැ. අන්න ඒ වගේ අර මනාපය අමනාපේ වද දෙන්න තියන්නේ නැතුව නිදකින් බැහැර වෙලා යනවා. වහාම දැන් මේ විදිහට මෙහෙම දෙයක් කරන බව ඔබ තේරුම් අරන් සමාජයේ ජීවත් වෙනවා නම් කවුද දන්නේ? ඒ බඳුම කෙනෙක් කරුණාම ලෝකේ කවුරුත් දන්නේ නැහැ. මම භාවනා කරනවා කියලා බෝඩ් එකක් ගහගෙන ඉන්න ඔය පිටේ. මං ඉන්ද්‍රිය භාවනා වඩන කෙනෙක් කියලා. නැත්තම් හොයන්න බෑනේ. ඒක තමයි අපි සමහර වෙලාවට කියන්නේ භාවනාව යනවා අතිශය පෞද්ගලික ක්‍රියාවකි. කරගත යුතු දෙයක් කරුණාම කරවිය හැක්කක් නෙවෙයි කියලා. අතිශය පෞද්ගලිකයි කියන්නේ ඒ කාරණාවලට නේ උපදින්නේ. 10 දෙනෙකුට 10 ආකාරයක්. කොහොමද ඒකට කරන්නේ?
නමුත් මේ හැම එකෙන්ම එන්නේ කොහාටද? ඇස නිසා, කන නිසා, නාසය නිසා, දිව නිසා. කුමක්ද දියෝග කිලෝමීටර උපමා කළේ? දිව නිසා උපන් මනාපය අමනාපය. බැහැර කරනවා වගේ උපේක්ෂාව හමුවේදී යන්න ඕන, බැහැර වෙනවා. දැන් ඉතින් මේ අවස්ථා යෙදෙනතුරු බලන් ඊට අවස්ථාවෝචිතව හදන්න නේද මේ තියෙන්නේ? ඔබ ගත කරන ජීවිතයට අනුව මේ දොරවල් පහටම මෙසේ උපදින්නේ මනාප අමනාප. මේ ඕකට දුම්මර වර්ම අතට ගත්ත කපුවෙක් වගේ මායංගනයකනේ සමාජය කරන්නේ. නිදහස ඉන්න දෙන්නේ නැහැ කියලා. ඔබට මේ මතුවෙන එක බාහිරේ උදව්වක්, ඔබට එය දැකලා අතහරින්න. ඔන්න වෙනස. සංයමයට යන ගමන් මගේදී ඊළඟට තවත් එකකට යනවා අපි. පුනචපරං ආනන්ද බික්කුණෝ කායන පොට්ටබ්බං පුසිත්වා උප්පජ්ජති මනාපං අමනාපං. කයට, කාය ප්‍රසාදයට ශරීරය පුරා පහසක් ලැබ ගැරඩියෙක්සේ එමත් පේනවා ගැරඩියෙක්සේ පිළිකුල් කරනවායි කියලා. එමත් නැත්නම් ප්‍රිය පැත්තට ගත්තහම කිසියම් ආකාරයක සුන්දර වස්තුවක්සේ ස්පර්ශය ලැබෙනවා. ඒ ස්පර්ශයේදී ඔබට අර කියන ආකාරයට කැමති නම් ඇල්ම, අකමැති නම් ගැටීම, පිළිකුල. උප්පජ්ජති මනාපං උප්පජ්ජති අමනාපං උප්පජ්ජති මනාප අමනාපං. Tamanට තියෙන එක උපදිනවා. කෝක ඉපදුනත් තියෙන එකක් නෙමෙයි. ඒතං සංකතං ඕලාරිකං පටිච්චසමුප්පන්න. එකයි තේරුම් ගන්න ඕන. මේ තියෙන එකක් නෙමෙයි, බාහිර ලෝකේ තියෙනව නෙමෙයි. Taman මින් පෙර හදාගත්ත වරද මතුවෙනවා. අන්න ඒකට තමයි කියන්නේ විඳවනවා, හදාගෙන විඳවනවායි කියලා. දැන් මේ ඉන්ද්‍රිය ඔස්සේ දියුණු කරන් යන පුද්ගලයාට ඒ නිසාත් මේකත් එක්කලා ප්‍රශ්නයක් කරගන්න, දොරදිග ගෙනියන ප්‍රශ්නයක් බවට පත් කරගන්න, කොක්කක් දාගන්න, මිනිවරුමකින් කෙලවර කරන අර්බුදයක් බවට පත් කරගන්න පෘථග්ජනින්ට ඕන වුණාට ආර්ය පුද්ගලයෙකුට ඕන නැහැ. නොසංසිඳීමේ දුකට වඩා සංසිඳීමේ සැප ඔහු හඳුනනවා. එනිසා ඔහු වහාම ස්වකීය අරමුණ යොමු කරනු ලබනවා. මේන් බැහැර කරන මේ සංසුන් අර ඕලාරිකම් පටිච්චසමුප්පන්නං සංකතං කියන විදර්ශනා අදහස් තේරුම් ගැනීම තුළ මේකේ ස්වභාවයේ අභ්‍යන්තර ස්වභාවය තේරෙනවා නම් මට ඕක ඕන නැහැ කියලා තථාගතයන් වහන්සේ පැහැදිලි කරලා දෙනවා. යම්සේ ආනන්ද බලවත් පුරුෂයෙක් හැකුළු බාහුව දිගු කරන්නේ හොයද දිගු කළ බාහුව හකුලන්නේ වේද. මෙතන ඇති පාළුවෙන් සම්මිතං වා බාහං පසාරිය පසාරිතං වා බාහං සම්මින්ජය කියලා අසුරු ගසන සනකින් වක්කලාතක් දික්කලාසේ දික්කලාතක් වක්කලා ගත් වෙලාවක් යන්නේ නැහනේ. ඒ කියන්නේ මේක අරමුණේ තියෙන්නේ වෙනත් අරමුණකට ගන්න පුළුවන් නම් එයාට යන්න වෙනවා. නමුත් මෙතන බලෙන් අරමුණක් කරන් පැන්නීම නෙමෙයි. මේ මනාපය අමනාපයේ ස්වභාවයේ සංකත බව දැනගෙන මේ විඳවනවට වඩා සංසුන් වෙන්න එක හොඳයි කියලා තේරුම් ගත්ත පුද්ගලයා සංසුන් බවට යොමු වෙනවා. පුනචපරං ආනන්ද බික්කුණෝ මනසා ධම්මං විඤ්ඤාය uppajjanti මනාපං අමනාපං uppajjati මනාප අමනාපං සෝ එවං පජානාති uppannං කෝමේ ඉදම් මනාපං අමනාපං මනාප අමනාපං තංචකෝ සංකතං ඕලාරිකං පටිච්චසමුප්පන්නං. ඔන්න දැන් දිගු කාරණයක් තියෙනවා. සිතින් නින්ද නැති විට කල්පනාවේදී නැත්නම් යන එන ගමනේදී තමන් කළ කී දේවල් ආශ්‍රයෙන් මනසට එනවත් විතර්කයක්. බාහිර හේතු ඕන නැහැ. තමන් තබාගෙන තිබෙන බැවින් මේ වගේ මනසට නැත්නම් සිතට එන්නා වූ ධර්මයන්, ලෝභය, ද්වේෂය, මෝහය, ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, වෛරය ආදී කොට ඇති ධම්ම. ඒ ධම්මය නිසාත් සුන්දර දෙයක් නම් ඇලීම, අසුන්දර දෙයක් නම් ප්‍රතික්ෂේප කිරීම, පිළිකුල ආදී කොට ඇති මේ සංසුන් ස්වභාවය ඉක්මවාගේ ධර්මතා තම තමන්ට ආවේනිකව හට ගන්නවා. නමුත් ඒකටත් අයිති සැද්දේ මොකද්ද? සංකතං ඕලාරිකම් පටිච්චපන්නම්. හදාගත්තේ නැත්නම් මෙහෙම එකක් උපදින්නේ නැහැ. එහෙනම් මේ හදාගත්ත කුණු ලොරියට එකතු වෙනවට වඩා, කුණු කන්දලට එකතු වෙනවට වඩා මම මගේ සංසුන් ස්වභාවයට ප්‍රිය කරනවා
මේක බැහැර කරන්න මම එතෙන්ට එකතු වෙනවා කියලා. එතකොට අපි ඉඩ දෙන්නේ අපේ සංසුන් ස්වභාවයට අරය අපි බැහැර කරනවා. මොකද වෙනවා ඇත්තේ? උපේක්ෂාව පිහිටා සිටි බලවත් පුරුෂයෙක් දවසක් මොනවට තැවුණු රකබලක් එකති සිංහලින් කියලා දෙන්න වෙනවා. ගින්දර දාලා රත් කරනවා යකඩ භාජනයක් නැත්තම් තහඩුවක්. හොඳටම ගිනියම් වෙලා තියෙන්නේ. මේකට වතුර බින්දුවක් දෙකක් දානවා. උණු වෙලා අංශක 100ට රත් වෙලා වාෂ්ප වෙලා යන දවසක් විතර යනවද? වහාම. ඒක මේ පෙන්වන්නේ. දිය බිඳු දෙකක් හෝ තුනක් හෙලන්නේද ආනන්දයේ ජල බිඳුවේ වැටීම ලැසි වේද? ඒ වහාම සේවීමෙන් ගෙවී යන්නේද? වැටෙන ප්‍රමාවෙන් වාෂ්ප වෙලා යනවා. ඒ තරම් ඉක්මනින් මේ උපේක්ෂාවට පුළුවන් අර මනාපයට තිත තියන්න. එකවරකින් සියල්ල ඉවර නෑ. නැවත ඒ කාරණාවලදී ඇසෙන් කනෙන් නාසයෙන් දිවෙන් කනෙන් වසරක් දෙකක් තුනක් හතරක් පහක් වෙන්න පුළුවෙනි. බැහැර වෙන්නේ මොනවද? කාම විතර්ක, ව්‍යාපාද විතර්ක, විහිංසා විතර්ක. වැඩෙන්නේ මොනවද? විදර්ශනා උපේක්ෂාව. දැන් මෙහෙම ගිහින් මේවා එන්න නැතුවම ලෝකේ රූප, ශබ්ද, ගන්ධ, රස තිබේවි. ලාභ සැපතුන් දසිදු වේවි. නමුත් Taman හෙලවෙන්නේ නැති තැනක ඉන්නවා. පුට්ටස්ස ලෝක ධම්මේහි චිත්තං යස්ස නකම්පති. මෙසේ බුදු පියාණන් වහන්සේ වදාරනවා ආර්ය විනේහි ඇස මුල් කොටගත්, කන මුල් කොටගත්, නාසය මුල් කොටගත්, දිව මුල් කොටගත්, කය මුල් කොටගත්, සිත මුල් කොටගත් අනුත්තර ඉන්ද්‍රිය භාවනාව. තේරෙන්න ඕනනේ. මොකද තේරෙන්න ඕන? ලෝකේ නෙමෙයි අපි අවුස්සන්නේ. ලෝකේ නෙමෙයි මේ දුක තියෙන්නේ. අප විසින් ධර්මයේ තේරුම් ගන්න හදාගත්තා වූ මේ මුලාව. මේ මුලාව හිතට ඇවිදින් නැවත නැවතත් අපට වද දෙනවා. මේක තියෙන එකක් නෙමෙයි, පිළිණුවන දෙයක්. තවදුරටත් මොකටද මේ මැරිච්ච අතීතය සමග පොරාල්ලන්නේ කියලා තේරෙන්න වෙනවා. ඉන්ද්‍රිය භාවනා සූත්‍රයේ තව එහාට සේකාසේක ප්‍රතිපදා කියලා දෙකක් තිබෙනවා. නමුත් ඒක අපිට කතා කරන්න වෙලාව ලැබෙන්නේ නැහැ. මෙන්න මේ විදිහට ඔබට ඇස් පියාගෙන ඉන්නවා වෙනුවට විවේකව ඉන්නවා නම් මනෝද්වාරයට දෙන එක, වැඩ කරනවා නම් පංචද්වාරයට අදාළ කාරණාවලදීමයි මේ චිත්ත අභ්‍යන්තරයේ පවතින ඔබේ දුර්වලකම ඉස්මතු වෙන්න බාහිර සාධකයේ දෙන්නේ. දැන් මේවා ඇවිස්සලා අවුල් කරගන්න පෘථග්ජන පුද්ගලයාට හේතුව, කරදරයට හේතුවක්, නිදහස් වෙන පුද්ගලයාට තමන්ගේ දුර්වලකම දැක ගන්නට මේ කලේ උදව්වක්. හැමදෙනාම මේ හැම බාහිර ප්‍රසාදයන්ගේ හේතුපත්යන් මොනවද කරන්නේ? තමන්ගේ දුර්වලකම මතු කරන්න උදව්වක්. මතුන දේ අතහරින්න ඕන. හංගලා තියෙන තිබිලත් හොයන්න බෑනේ. තියෙන තැනක් තියෙන බව තේරෙනවා ආවහම. දැන් මේ ආපහු යනවට නේද පටිසෝතගාමී කියලා කියන්නේ. අදාළු කරුණු තේරුම් ගනිමින් ඔබටත් ඉඳුරන් ඇසුරු කරගෙන මේ දුර්වලකම අතහැර දමා උපේක්ෂා සහගත ස්වභාවයට සිතපත් කරගන්නට අවශ්‍ය මාර්ගය ගන්නට ඉන්ද්‍රිය භාවනා සූත්‍රයේ සඳහන් මේ අවවාදය කරුණු පැහැදිලි කර ගැනීම හේතු ආසනාව වේවා කියන සුභාශිංසනය කරමින් අපි ධර්මානුශාසනාව මෙසේ නිමා කරනු ලබනවා. මෙම උතුම් ධර්ම දේශනාවේ ප්‍රඥානාලිකාව තුළින් විකාශනය කිරීම සඳහා සදැහැති දායකත්වයේ දරනු ලබන්නේ දැදිගම පවුලේ සියලු දූ දරුවන් සහ ඥාතී පිරිස විසිනි. අරමුණු අතර දැදිගම ඉහළ වලව්වේ පදිංචිව සිට වසර 40කට පමණ පෙර පරලෝසපත්වන්ට යෙදුණා වූ පියානන්න ටීවී දැදිගම බණ්ඩාර මැතිතුමා සහ මෑණියන් වන නන්දා දැදිගම මෑත්තිනියට බහවහ නිවන් අවබෝධය සඳහා මෙම ධර්ම දානමය පුණ්‍ය කුසලයේ හේතු ආසනාව වේවා. දැන් රෝගාතුරව සිටිනා වූ ලලිතා චූලරත්න දැදිගම මැතිනියට ඉක්මන් සුවය ලැබී නිදුක් නිරෝගී සුවපත් භාවය සඳහා ආශිර්වාදයක් වේවා. මේ උතුම් ධර්ම දානය සඳහා සිත වචනයකින්වත් වචන මාත්‍රයකින්වත් ක්‍රියාවකින් ක්‍රියා මාත්‍රයකින් සිතුවිල්ලකින් සිතුවිලි මාත්‍රයකින් සම්බන්ධ වුණා වූ සෑම සියලු දෙනාගේම අනන්ත සතරපටන් මේ මොදක්වා දැන හෝ නොදැන සිදුකොට ඇති සියලුම වරද ප්‍රමාද දෝෂයන්ට හිංසාවන්ට ආර්ය උපවාදයන්ට පිනෙන් වන්දිගීමක් ලෙස උතුම් ධර්ම දානමේ පුණ්‍ය කර්මයේ හේතු වේවා.
හේතු වේවා. මේ පුණ්‍ය කර්මය සඳහා සම්බන්ධ වුණා වූ සියලු ලෝකවාසී සත්වයින්ට සියලු ප්‍රාර්ථනා ඉෂ්ට වේවා. සික ලෝක සත්වයෝ සධර්ම අවබෝධයෙන් නිබ්බාන නම් වූ පරම සුඛයෙන් සැනසෙත්වා. අනුග්‍රහක බෞතුන් වශයෙන් කටයුතු කළා ඔබ හැම දෙනාටමත් ඉහාත්ම වශයෙන්ම මේ ධර්ම මාර්ගයේ අනුගමනය කිරීම තුළින් දැවෙන තැවෙන ලෝකෙක නිවන සැනසෙන සැනසීමට හිමිකම් කියන්ට අදහස අවශ්‍ය තත්වයට ඔබේ මනසපත් කරගන්නට හේතු ආසනාව වේවායි අපද සුභාශංසනය කරනවා. සබ්බීතියෝ වජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ බවත් අන්තරායෝ සුඛී දීඝායුකෝ බව හැම දිනාටම තෙරුවන් සරණයි. මෝහක්ඛයෝ නිබ්බානං